නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. සිතේවත් වාසනාවන්ත පින්වතුනේ, අද ඒ යමා නිවන් දුටු අරහත් තෙරණිවරු මේ උතුම් දහම් දේශනාවට අනුග්‍රහය දරනු ලබන්නේ කුමාරිගම උහන අම්පාර කියන ලිපිනයේ අංක 20/69 නිවසේ පදිංචි පින්වත් ජී.ජී. පොඩිමැණිකේ මහත්මිය, අංක 20/69 පදිංචි පින්වත් එම්. අනුලාවතී මැණිකේ මහත්මිය, අංක 20/75 පදිංචි පින්වත් විමලා හතුරුසිංහ මහත්මිය, අංක 20/47 නිවසේ පදිංචි පින්වත් ජේ.එම්. පොඩිමැණිකේ මහත්මිය සහ අංක 20/49 නිවසේ පදිංචි පින්වත් එස්.ජී. චන්ද්‍රාවතී මහත්මිය යන මේ පින්වතුන්ලා විසිනුයි අද දවසේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. තමන්ගේ ජීවිතයේ නොයෙකුත් පුණ්‍ය ප්‍රාර්ථනාවන් තබා ගනිමින් අද මේ පින්වතුන්ලා ධර්ම දානමය පින්කම මේ විදිහට සිද්ධ කරනවා. පින්වතුනේ, අපේ ජීවිතයේ පින රැස් කිරීම කියලා කියන්නේ අපි හැමදෙනා විසින් නොපමාව කරගත යුතු දෙයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. යම් කිසි කෙනෙක් ජීවිතේට පින් රැස් කරගත්තොත් කෛරාතේත පුනප්පුනං. ඒ සිත කය වචනෙන් කරගත්ත පින ආයෙමත් කරගන්න ඕන. තම්හි චන්දං කෛරාත. සිත කය වචනෙන් පින් කිරීම ගැන ලොකු ආසාවක් හිතේ ඇති කරගන්න ඕන. හේතුව සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. පිනෙන් තමයි මේ ජීවිතේ සැපය, සතුට, සැනසෙල්ල මේ ඔක්කොම හදලා දෙන්නේ. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින යනු සැපයටම කියනා නමකි. පින කියන්නේ සැපයටමයි. ඒ කියන්නේ මේ දුක් විඳ විඳ යන ජීවිතවලට සැපේ සැනසෙල්ල උදා වුණේ පින හින්දාම. පින් රැස් කරලා තිබුණු ජීවිත සැපවත් වෙච්ච හැටි තමයි අපි මේ දේශනා මාලාවේ ඉගෙන ගන්නේ. විශේෂයෙන් සාංශාරික ගමනේ පින් රැස් කරගෙන ආපු ස්ත්‍රී ජීවිත. මේ ස්ත්‍රී ජීවිතවල දුක ගැනත් හොඳට තේරෙනවා මේ තෙරණිවරුන්ගේ චරිතාපදාන ඉගෙන ගන්නකොට. දැන් බලන්න, අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ සුමංගල මාතා කියන තෙරණියගේ සිදුවීම. ඒ අරහත් උත්තමාවිය ප්‍රසිද්ධ වුණේ සුමංගල මාතා. මේ සුමංගල මාතා අරහත් උත්තමාවියගේ ජීවිතයේ සිදුවීම මෙහෙමයි. අපේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ ඈ සෙවන් නුවර බොහෝම දිනිදු පවුලක උපන්නා. එහෙමනම් ඇය ධනවත් වීම පිණිස රැස් කරගත්ත පිනක් ඇයට තිබෙලා නැහැ. බොහෝ ධනවත් තැනැත්තියක් විදිහට උපදින්න තරම් පිනක් ඇයට තිබිලා නැහැ. සංසාරේ දානේ පූජා කරලා අඩුයි. ඒ දම් පූජා කිරීමේ දෝෂයක් තිබුණු නිසා ඇය දිලිඳු පවුලක උපන්නා.
දිනිඳු පවුලේ උපදිනකොට ඇයට යාන්තම් තේරෙන වයසට එද්දිම ජීවිතේ ගැට ගහ ගන්නට මව්පියෝ ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් ඇයට සිද්ධ වුණා ඒකෙම කොටස්කාරියක් බවට පත් වෙන්න. ඒ නිසා සාමාන්‍ය ධනයේ තියෙන නිවෙස්වල ගෑනු ළමයි අධ්‍යාපනය ලබන පිළිවෙලට අධ්‍යාපනයක් ලබා ගන්නට ඇයට බැරුව ගියා. ඇයට සිද්ධ වුණා මව්පියන් එක්කම හරියට වැඩ කරන්න. ඉතින් කුලී වැඩවලට යනවා, හේන් වැඩවලට යනවා, ගොවිතැන් වැඩවලට යනවා, අනිත් මිනිස්සුන්ගේ කටයුතු වලදී ඒවාට අත් උදව් දෙන්න යනවා. මෙහෙම සාමාන්‍යයෙන් තේරෙන වයසේ ඉඳලා ගොඩාක් මහන්සි වෙච්ච කාන්තාවක් ජීවිතේ ගැට ගහ ගන්නට සෑහෙන අරගලයකට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච කාන්තාවක්. ඉතින් ඒ විදිහට ඇය ටික තරුණ වයසට එළඹෙනවා. තරුණ වයසට පැමිණෙද්දී මේ තරුණ වයසේ විශේෂයෙන් ඇයට ගොඩාක් තිබුණ දෙයක් කියනවා. නිතර වී කොටන්න සිද්ධ වුණා. ඇය නිතරම කරපු එකක් කියනවා වී කෙටීම. ඉතින් වී කොටනවා කියන එක පින්වතුනේ නිතර කරනකොට ඒක කායට කොච්චර වෙහෙසක්ද. නමුත් කායික වෙහෙස කියලා බෑ. ඇය බොහොම සුකුමාල වයසේදී පවා තරුණ වයසේදී පවා ඇයට මේක නොනවත්වා සිද්ධ කරන්නට සිදු වුණා. ඉතින් ඔහොම තරුණ වයසට එළඹෙනකොට මව්පියන්ට වත් පොහොසත්කම් තියෙන පිළිවෙලට ඒ මව්පියන්ගේ පවුල් පැලැන්තියට ගැලපෙන ජාතියේම පවුලකට ඇව විවාහ කරලා දෙනවා. ඇගේ විවාහ ජීවිතය ගත්තාම ඒකෙත් කිසි සැනසෙල්ලක් නෑ. ඉතින් මෙහෙම ජීවිත ඕන තරම් තියෙනවා පින්වතුනි මේ ලෝකේ. මෙහෙම ජීවිත ඕන තරම් තියෙනවා. ඇගේ විවාහ ජීවිතේ දුප්පත් තරුණයෙක් එක්ක දීග ගිහිල්ලා ඒ දුප්පත් තරුණයා දුප්පත්කම අස්සේම තවත් නොමනාකම් ගොඩාක් තිබිලා තියෙනවා. ඔහුත් එක්ක ජීවිතේ ගැට ගහ ගන්නකොටත් මෑට සිද්ධ වුණා නොයේක් වැඩපළ කරන්නට. මේ පෞල් සංස්ථාව අරගෙන යෑම පිණිස අනුන්ට බැල මෙහෙවරකම් කරන්නට ඇයට සිද්ධ වුණා. ඉතින් ඇගේ ලෝකයට යම් සැනසෙල්ලක් අරගෙන එන කෙනෙක් උනේ ඇගේම කුසින් උපන්න පුතා. මේ යුවලට පුතෙක් උපන්න. ඒ පුත්‍රයාට මේ දෙන්නා නම තැබුවා සුමංගල. මේ සුමංගල කියන පුතා ඇගේ ලෝකය පිරෙව්වා. ඇය මේ පුතා නිසා තමයි මේ මනුස්සයත් එක්ක දීග කාගෙන මේ ජීවිතය අකණ්ඩව පවත්වගෙන ගියේ. ඇතැම් විවාහ ජීවිත තියෙනවා එහෙම. ඒ කියන්නේ මේ සුමංගල මාතා තෙරණියගේ සිද්ධිය දකිද්දී තේරෙනවා මොකද ඇය කියනවා තේර ගාථාවේදී මං මේ මිනිහගේ කුඩේටවත් කැමති නෑ කියනවා. එතකොට තේරෙනවා ඇය විවාහ වෙලා එකට වාසය කරපු මිනිස්සයා ඇයට අප්‍රසන්නයි. ඇතැම් මිනිස්සු ඉන්නවා මේ විවාහ දිවියට එළඹිච්චි තමන්ගේ බිරිඳට අප්‍රසන්න වෙන ක්‍රියාවලින් යුක්ත. ඇතැම් කාන්තාවන්ගේ විවාහ ජීවිත තියෙනවා. ස්වාමි පුරුෂයා බීගෙන බේබද්දෙන් ගෙදෙට්ට එන්නේ හැමදාම. ස්වාමි පුරුෂයා කෙලින් එනවා බිරිඳට බලාගන්න නෑ. ස්වාමි පුරුෂයා ඇවිල්ලා මේ මත්පැන් බීගෙන ඇවිල්ලා වැටුනහම ඒ බේබද්දාගේ ගඳ විඳ විඳ ඉන්න ඕන. ඊළඟට ඇගේ වමනේ දාගෙන ඒ වමන සුද්ධ කරන්න ඕන. ස්වාමි පුරුෂයාව අපිරිය වෙන විවාහ ජීවිත නැද්ද? තියෙනවා. ඊළඟට ඇතැම් ස්වාමි පුරුෂයෝ ඉන්නවා ඇතැම් මිනිස්සු බිරිඳ ඉද්දී බිරිඳට දැනෙන්නම සල්ලාලකම් කරනවා. ඒ සල්ලාලකම් විඳගෙන ඉන්න ඕන. එහෙම විඳගෙන ඉන්න කාන්තාව කොච්චර ඇද්ද? ඇතැම් කාන්තාව විවාහ ජීවිතයට එළඹුණාට පස්සේ ස්වාමි පුරුෂයා මොන නොසන්ඩාලකම කරත් දරුවෝ ලැබුණාට පස්සේ දරුවෝ හින්දා එකට ඉන්නවා. දරුවෝ හින්දා විවාහේ කඩා ගන්න විදිහක් නෑ. දරු පැටව් වෙනුවෙන් ඉවසනවා. එහෙම කොච්චර තියෙනවද? සුමංගල මාතාවගේ ජීවිතේ ගත්තාමත් අපිට තේරෙනවා ඒ වගේ කතන්දරයක් තමයි එතන තිබුණේ.
එතකොට මේකේ පේනවා මේ විදිහට බලපුවම ඇගේ ජීවිතේ මහා වාසනාවන්තයි. ඇය ගොඩාක් කංකටොළු මැද පුංචි කාලේ ඉඳලා මේ විවාහ ජීවිතයට එළඹිලා දරුවෝ හම්බෙනකම්ම සැනසෙල්ලක් නැතුව හිටියේ. හැබැයි උපන්න පුත්‍රයා නැනවතෙක්, පින්වන්තෙක්, පස්චිම භවිකයෙක්. පස්චිම භවික කියලා කිව්වේ අරහත්ත්වයේ සාක්ෂාත් කරන කෙනෙක්. අන්තිම ජීවිතේ උපන්නේ. ඉතින් ඒ පුතා ඉපදිලා තරුණ වයසට එනකොට ඇය පුතාගේ වැඩිම දිහා බල බල සතුටු වුණා. අම්මා කෙනෙක් විදිහට තමන්ගේ පුතා වයසින් මෝරලා ලස්සනට වැඩෙනකොට ඇය හරියට සතුටු වුණා. මේ විදිහට තමන්ගේ පුත්‍රයා ලොකු වෙලා ඒ වැඩි මහල් වෙච්චි පුතත් එක්ක ඇය ජීවිතේ ගත කරනකොට පුතාට අහන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය. ඒ ධර්මය අහන්න ලැබිච්චි මේ සුමංගල කියන පින් තියෙන ඥානවන්ත පස්චිම භවික පුත්‍රයා මව්පියන්ගේ අවසරය පැතුව අම්මේ තාත්තේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මං ඇහුවා මට බුද්ධ ශාසනය පැවිදි වෙන්න අවසර වුණා. ඉතින් මේ දෙමව්පියෝ දෙන්න අවසර දුන්නා. ඒ අවසරය අරගෙන සුමංගල කියන මේ තරුණයා බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙලා ඊටාම කෙටි කලකින් අරහත්ත්වයේ සාක්ෂාත් කරගෙන රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් මේ රහතන් වහන්සේ තමන්ගේ මව්තුමියට ධර්මයක් කියනවා. මව්තුමියට ධර්මයේ කියනකොට අම්මට නිකන් තේරෙන්න ගත්තා මේ බණපද එකින් එක. ඒ බණපද තේරෙනකොට අම්මාටත් හිතක් උපදිනවා අනේ මටත් පැවිදි වෙන්න ඕනේ. මගේ පුතා ගියපු පාරේම මාත් යන්න ඕන. ඔන්න අම්මා තීරණය කළා. ඒ අම්මා ඔක්කොම ග්‍රහ බන්ධන අත්හැරලා ඇවිල්ලා බුද්ධ ශාසනයේ මහණ වුණා. මෙහෙණින් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ මෙහෙණින් වහන්සේව ප්‍රසිද්ධ වෙන්නේ සුමංගල මාතා. සුමංගල තෙරුන්ගේ අම්මා වූ භික්ෂුණිය. මේ සුමංගල මාතා තෙරණිය පැවිදි වුණාට පස්සේ තමයි ඇගේ පින ඉස්මතු වෙන්නේ. ඒතර බලන්න ග්‍රහ ජීවිතේ සම්පූර්ණයෙන්ම දුක්ඛං කටුළු රැසක්. ඒ දුක්ඛං කටුළු රැස නිසා ඈ තෝරගන්නවා පැවිද්ද. පැවිද්ද තෝරා ගන්නකොට ඒ පැවිද්ද තුල ඇගේ පින වැඩ කරනවා. ඊටාම ටික කාලයයි සියලු කෙලෙස් නසා අරහත් උත්තමාවියක් බවට පත් වුණා. ඒ අරහත් උත්තමාවිය අරහත්ත්වයේ සැප විඳ විඳ මේ ගාථා කියනවා. හැම දෙයකින්ම මිදුණු ඔයා, හැම දෙයකින්ම මිදුණු ඔයා, මෝල් ගහිනුත් නිදහස් වුණ එකමයි හොඳ. මොකද මේ මෝල් ගහෙන් වී කොට කොට අත් දෙක රිදෙනකන් මෝල් ගහෙන් වැඩි කාලයක් වී කෙටුවන ජීවිතේ භාගයක්ම කළේ ඒක. ඉතින් ඒ නිසා මේ මෝල් ගහෙන් මිදෙන්න පුදුම ආසාවකින් ඉන්න ඇත්තේ. ඒ නිසා ඒ අරහත් උත්තමාවියගේ තේර ගාථාවලත් කියවෙනවා මෝල් ගහෙනුත් මිදිච්ච එකයි හොඳ. මගේ සැමියා කිසි ලැජ්ජාවක් නැති මිනිහෙක්. මං ඒ මිනිහාගේ කුඩේටවත් කැමති නෑ. ඒ මිනිහාගේ කුඩේටවත් කැමති නැත්තම් මිනිහා ගැන කවර කතාද? ඒ මිනිස්සයා පිළිකුල් කරපු කාන්තාවක්. මං මේ මිනිස්සයාගේ කුඩේටවත් කැමති නෑ. මං බත් උයපු හැලියනුත් පිළිණු ගඳ ආවේ. ඒ කිව්වේ මේ නිවසේ පැවැත්ම වෙනුවෙන් මේ මිනිස්සයා මුකුත් කරලා නෑ. කෑම යුවට පස්සේ උයපු කෑම නරක් වෙලා පිළිණු වෙනකන් ඒ මුට්ටියේ බත තියෙනවා. ඉතින් මුට්ටියේ බත තිබිලා අර පිළිණු වෙච්ච ආහාර නිතර තිබීම නිසා සාමාන්‍යයෙන් මුට්ටියෙන් ආවා කියනවා පිළිණු ගඳ. බත් උයපු හැලියනුත් ආවේ පිළිණු ගඳ. රාගංච අහං දෝසංච චිට්චිටීති විහනාමි. චිටි චිටි සද්දයෙන් මං මේ රාග ద్వේසත් නැති කරලා දැම්මා. ඒ චිටි චිටි සද්දය කියලා කියන්නේ බතක් ඉදෙන හඬනේ. ඉතින් මේ අරහත් උත්තමාවිය තේර ගාථාවේදී ඒකත් සම්බන්ධ කරගන්නවා.
චිට්චිටි හඳින්ම රාග ද්වේෂ කියන දෙකත් මන් නැති කරලා දැම්මා. මන් දැන් ගහක් සෙවනට ගියාම හප්පා තියෙන සැපයක්. මං හරිම සැපසේ ධ්‍යාන වඩනවා. එහෙම තමයි ඒ රහත් තෙරණිය ගාථා වදාළේ. ඇත්තේම පින්වතුනි මේ විඳවන ජීවිතවලට සැනසෙල්ල. විඳවන ජීවිතවලට සැනසෙල්ල හොයාගෙනනේ අපි මේ එක එකව කරන්නේ. තරුණ වයසේ අය විවාහ ජීවිතවලට එළඹෙනවා ජීවිතයට සැනසුම් හොයාගෙන. හැබැයි සැනසුම හොයාගෙන විවාහපත් වෙන ජීවිත විවාහේ හින්දාම කොච්චර දුක් වලට වැටෙනව ඇද්ද? දැන් බලන්න මේ නොගැලපෙන දෙන්නෙක් විවාහපත් වුණොත් එහෙම. ඒ විවාහය කියන්නේම වදයක් නේ. ස්වාමි පුරුෂයා බේබද්දෙක් වුණොත් කාන්තාවට ඒක කොච්චර වදයක්ද? ස්වාමි පුරුෂයා සල්ලාලෙක් වුණොත් කාන්තාවකට ඒක කොච්චර වදයක්ද? ස්වාමි පුරුෂයා මහා නොසණ්ඩාල මිනිහෙක් වුණොත් එහෙම කාන්තාවකට ඒක කොච්චර මේ වෙහෙසක්ද? ස්වාමි පුරුෂයා බොහොම දරුණ පරුස ගති ඇති නිතර රණ්ඩු දබර කරන මිනිහෙක් වුණොත් කාන්තාවකට ඒක කොච්චර වදයක්ද? ස්වාමි පුරුෂයා නිතර කාන්තාව සැක කරන කෙනෙක් වුණොත් ඒක ස්ත්‍රීට කොච්චර වදයක්ද? මේ ඔක්කොම කංකටලු තියෙනවා අපි සැප හොයාගෙන යන ජීවිතේ. සැපේ සැනසීම හොයාගෙන নানা ප්‍රකාර දේ කරනවා. ඒ নানা ප්‍රකාර දේවල් තුල අපි හොයන සැපේ නැති බව අපිට මේ ජීවිත යාත්‍රාවේ යද්දි තේරෙනවා. අපි පුංචි සංදී අපි හිතනවා අපිට කියනවා සමාජයේ විසින් හොඳට ඉගෙන ගත්තොත් අනාගතේ සැපයි කියලා. අපි පුංචි සංදී අධ්‍යාපනය ලබන්නේ මතු අනාගතයේ සිහිනයක් තියාගෙන. නමුත් අපි මේ හිතන තරම් සැපක් අපි කොච්චර හොඳට ඉගෙන ගත්තා ලබන්න බැරි බව අධ්‍යාපනයෙන් ඉහළට යනකොට තේරෙනවා. අපි හිතමු උසස් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාල වලට ගියොත් එහෙම එතන සැපයි කියලා හීනමවනවා විශ්වවිද්‍යාලයට නොගිය ළමයි. එතෙන් ගියාම ඒ හිතන සැප නැහැ. අසවල් රස්සා කරොත් නම් සැපයි කියලා මතයක් තියෙනවා. රස්සා කරන්න ගත්තාම ඒ කියන සැපේ ඒක නැහැ. විවාහ ජීවිතය කියලා කියන්නේ හරි සුන්දර එකක් කියලා මවලා පෙන්නනවා. විවාහපත් වුණාම ඒ අපි හොයන සැපේ එතන නැහැ. ඉතින් මේ ක්‍රමයට තමයි ජීවිතය යන්නේ. මේ ක්‍රමයට ගිහිල්ලා නාකි වෙලා මැරිලා යනවා. බුදු කෙනෙකුගේ ශාසනයක් මුණ ගැහිලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණොත් ධර්මයේ තුලින් සත්‍ය ඇහෙනවා. ඒ සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේගේ වචනේ අනුව ගියොත් නම් අන්න සැප තියෙනවා. ඒ සැපේ බලන්න මේ අරහත් උත්තමාවිය වර්ණනා කරන හැටි හප්පා තියෙන සැපයක්. මං හරිම සැපසේ ධ්‍යාන වඩනවා. ගෙයක් දොරක් නෑ. ගහක් යට භාවනා කරන්නේ. ඉස්සර වගේ ඇඳුම් ආයිත්තම් නෑ. තමන්ට කියලා මුකුත්ම නැහැ. තමන්ට කියලා ඉඩමක් කඩමක් තමන්ව අනාගතේ බලාගන්න දරුවෝ මේ මුකුත් නැහැ. මේ මුකුත්ම නැති වුණත් ධර්මයෙන් උපන් සැප තියෙනවා. හප්පා තියෙන සැපයක්. ඉතින් ඒ සුමංගල මාතා කියන අරහත් උත්තමාවියගේ ගාථා සහ චරිතාපදානය. දැන් බලන්න එතන තිබුණේ විවාහයකට පත් වෙලා විඳවපු විඳවිල්ලක්. දැන් ඊළඟ එක වෙනම එකක්. ඒ අඩ්ඩකාසී තරණියගේ සිද්ධිය. අඩ්ඩකාසී තරණිය කියලා කියන්නේ පින්වතුනි වෛශ්‍යාවක්, විසඟනක්. ඒක සිද්ධුනේ මෙහෙම. මේ මහා භද්‍ර කල්පේ අපේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර මේ ලෝකයට පහළ වුණා. මිනිස්සුන්ගේ වයස අවුරුදු 20000ක් වගේ දීර්ඝව පැවති කාලයක කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා හිටපු කාලේ මේ අඩ්ඩකාසී ඒ කාලෙත් මනුස්ස ස්ත්‍රියක්. ඒ තරුණ කාලේම භික්ෂුණී සංඝයා අතරේ පැවිදි වුණා. කාශ්‍යප බුද්ධ කාලේ. පැවිදි වෙලා භික්ෂුණියක් විදිහට කටයුතු කරගෙන ඉන්නකොට
මොකක් හරි කාරණාවක් හේතු කරගෙන මේ භික්ෂුණීන් අතරේ පොඩි රණ්ඩුවක් ඇති වුණා. ওই රණ්ඩුව ඇති වෙලා කිපිලා ඉන්න මොහොතක ඕකට ওই රණ්ඩුව සංසිඳවන්න අරහත් උත්තමාවියක් මැදිහත් වුණා. රහත් තෙරණියක්. රහත් තෙරණියක් බාහිරින් පේන්නේ නෑනේ. මේ වැඩ ඉන්නේ රහත් තෙරණියක් කියලා බාහිරින් හොයන්න බෑනේ. ඒ රහත් තෙරණිය මේ රණ්ඩුවට කරුණු පවසන්ට එනකොට මේ භික්ෂුණී කිපුණා. කිපිලා අර අරහත් උත්තමාවියට දෝෂාරෝපණය කළා කියනවා. මේ ගණිකාව මොකට මැදිහත් වුණාද මේකට කියලා. මේ වෛශ්‍යාව මොකටද මේකට මැදිහත් වුණේ කියලා අර මේ අරහත් උත්තමාවියට දොස් කිව්වා. ඒ අරහත් උත්තමාවිය තමාට දොස් කිව්වා කියලා දැනගත්ත ගමන් නිහඬව නිශ්ශබ්ද වෙලා ඉක්මනින් එතනින් අයින් වුණා. මොකද මේ දෝෂේ වැඩිපුර කියන්න ගියොත් ඇය තව පව් පුරව ගන්න නිසා. ඇයට බැරි වුණා පින්වතුනි මේ වෙච්චි වැරද්ද හදාගන්න කටකින් වචනේ පිට වුණා. මේ කටවල් වලින් පිට වෙන වචනේ අතරේ භයානකයි. ගුණවතුන්ට නින්දා කිරීම, ගුණවතුන්ට අපහාස කිරීම. මේ කටනම් අඟල් 3යි 4යි පළල. හැබැයි මේ කටකින් ගුණවතෙකුට අපහාසයක් නින්දාවක් සිද්ධ වුණොත් පින්වතුනි තමන් චේතනා පහලකට කටින් පිට කරපු වචනෙට තමන්ට විඳවන්න සිද්ධ වෙනවා. ඒක හොඳට මතක තියාගත යුතු එකක්. මොකද හරියට ගුණවතුන්ට අපහාස කිරීමේ රැලි හට ගන්නවා. ඒ රැල්ලවල් වලට ඔබ මැදිහත් වෙන්න එපා. මැදිහත් වෙලා නිකන් ජීවිත වනසා ගන්න එපා. බලන්න මේවා කියවනකොට තේරෙනවා ඒක කොච්චර කටුකයිද කියලා. බුද්ධ දේශනාවේ තියෙන මේ කර්මය ගැන යා දෙසං වපතේ බීජං. වපුරන පිළිවෙලක් ඇද්ද තාදිසං හරතේ පලං. වපුරන පිළිවෙලටයි පල හටගන්නේ. කල්යාණකාරී කල්යාණං. හොඳ දේ වැපිරුවොත් හොඳ දේ හම්බ වෙනවා. පාපකාරීච පාපකං. පවිටු දේ නම් වපුරන්නේ පවිටු දෙයින් පවිටු දෙයක්ම උපදිනවා. කාශ්‍යප බුද්ධ කාලේ භික්ෂුණී සංඝයා අතරේ පැවිදි වෙලත් පවිටු දෙයක් වපුර ගත්තා. පවිටු දේ ලැබෙනවා. පවිටු දේ ලැබෙනවා. මේ කාශ්‍යප බුද්ධ කාලේ ඒ ජීවිතෙන් චුත වෙච්ච ගමන් කෙලින්ම ගියා කියනවා නිරේ. නිරේ ගිහිල්ලා අප්‍රමාණ දුක් විඳලා අපේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන යුගයේ ඈ උපදිනවා රජගහ නුවර. රජගහ නුවර හොඳ කුලවත් ජනයා මැද, හොඳ වංශවත් ජනයා මැද වැදගත් විදියට ඉන්න මිනිස්සු මැද ඈට වෙසඟනක් වෙන්න සිද්ධ වුණා. ඇය තරුණ වයසට එනකොට බොහෝම හැඩකාරයි. ලස්සනයි. ඒ ලස්සන නිසාම හැඩකාරකම නිසාම ඇයව තනි පුරුෂයෙකුට දෙන්න බැරිකමක් යෙදුණා. එක මිනිස්සෙකුට ඇයව අරගෙන රකින්න බෑ. මොකද අනිත් මිනිස්සු ඇය වෙනුවෙන් පොර කනවා. රජුරවන්ට මේ ආරංචි ගියා. එතකොට රජුරුව කල්පනා කළා එහෙනම් මෑට වෛශ්‍යා තනතුර, වෙසඟන කියන තනතුර, එහෙම නැත්නම් ඒ කාලේ කියනවා නගර සෝබනී. නගර සෝබනී කියන තනතුර රජුරුව ප්‍රදානය කළා. ඒ නගර සෝබනී කියන තනතුර කියලා කියන්නේ පින්වතුනි සැප සහගත තනතුරක් නොවේ. ස්ත්‍රියක් කැමති තමන්ට ආදරය කරන පුරුෂයෙක් ඉන්නවනම් ඒ තමන්ට ආදරය කරන පුරුෂයත් එක්ක විවාහ ජීවිතයක් ගත කරගෙන දරු පැටව හදාගෙන ඉන්න ජීවිතයකට සාමාන්‍ය ස්ත්‍රියක් කැමතියි. මෑටත් ඒ කැමැත්ත තිබුණා. නමුත් දැන් රජ එනකින් ඇය වෛශ්‍යාවක් වුණා. ඇයට හැමෝම කතා කරන්නේ වෛශ්‍යා. ඇය සමීපයට පුරුෂයෝ එනවා ආදරයෙන් නෙමෙයි. ඇය සමීපයට පුරුෂයෝ එන්නේ ඇයව ප්‍රයෝජනයට අරගන්න විතරයි. ඇය සල්ලි වලට ගන්න, සල්ලි වලට පාවිච්චි කරන එක්තරා ස්ත්‍රියක්. ඇයට කවුරුත් සෙනෙහස දක්වුවේ නැහැ. ඇයට කාගෙන්වත් ආදරයක් හම්බුනේ නැහැ. ඇය ආදරේ පතනවා, ඇය ස්නේහය පතනවා. හැබැයි රැස් කරගත්ත කර්ම විපාක නිසා ඇයට ඒ ලැබෙන්නේ නැහැ.
ඇයට හැමෝගෙම ලැබෙනවා වෛශ්‍යාව විසංගන කියන වචනේ. මහා ධන සම්පත් තිබුණා. මොකද ඇය ටික ප්‍රසිද්ධ වෙනකොට ඇයව ඇසුරු කරන්න සුළු මුදලකින් පුළුවන්කමක් ලැබුණේ. කාසි කියන ජනපදයක් තිබුණා. ඒ කාසි කියන ජනපදයට ඒ ජනපදයේ සාමාන්‍ය බදු ආදායමක් තියෙනවානේ. ඒ බදු ආදායම් වගේ ආදායමක් ඇයට ලැබෙනවා. කාසි ජනපදයේ මිනිස්සු රජයට ගෙවන බදු මුදල වගේ මුදලක් ඇයට ලැබෙනවා. එහෙම ධනයක් හම්බුණා. ඒ තරම් පුරුෂයෝ ඇව ඇසුරු කළා. සල්ලි තිබ්බට සැපය, සතුට, සැනසිල්ල, සුවය මේවා නෑ. වෛශ්‍යාවක්. වෙසඟනක් විදිහට එක එක දවසට එක එක මොහොතට එක එක පුරුෂයාව සතුටු කර කර ඒ විදිහට ජීවිතය ගත කරනකොට ඇය මේ තේරගාථා අටුවාවේ කියනවා ඒත් මට වාසනාවක් තිබුණා. එහෙම අවාසනාවන්ත කාලකන්ණී ජීවිතේ මට වාසනාවක් තිබුණා. ඒ වාසනාව කියලා අය හැඳුන්වේ සල්ලි තිබීම නොවේ. ඇගේ රූපේ නොවේ. වාසනාව මොකද්ද? කල්යාණ මිත්‍ර භික්ෂුණීන් වහන්සේලා ඇසුරු කරන්නට මට අවස්ථාව ලැබුණා. ඇය වෛශ්‍යාවක් වෙලත් ඇයට භික්ෂුණීන්ගේ ඇසුර ලැබුණා. ඇය නිතර භික්ෂුණීන් ඇසුරු කරන, භික්ෂුණීන් වහන්සේලා වඩම්මලා තමන්ගේ දාණයෙන් දන් දෙන, භික්ෂුණීන් වහන්සේලාගෙන් බණ අහන මෙහෙම කාන්තාවක් බවට පත් වුණා. එතකොට මේ අඩ්ඩකාසි, ඇගේ නම ප්‍රසිද්ධ වුණේ අඩ්ඩකාසි නමින්. අඩ්ඩකාසි ඉක්මනින් ධර්මයටම යොමු වුණා. ධර්මයටම යොමු වෙලා දවසක් බණ අහලා භික්ෂුණියගෙන් අවසර පැතුව අනේ මේ භික්ෂුණීන් වහන්සේ මාත් කැමති බුද්ධ ශාසනයේ පැවිද්දට. ඉතින් මාවත් පැවිදි කරගන්න පුළුවන්ද? ඉතින් එයත් පැවිදි වුණා. ඇය පැවිදි වුණාට පස්සේ මේ අෂ්ට ගරු ධර්ම ගැන අපි පැහැදිලි කරනකොට ඔබට කියලා දුන්නානේ භික්ෂුණීන් වහන්සේලාට පැවිදි වෙච්ච ගමන් උපසම්පදාව ලැබෙන්නේ නැහැ. සික්කමානාවක් විදිහට අවුරුදු 2ක කාලයක් අනිවාර්යයෙන්ම ඉන්න ඕන. සික්කමානා කියලා කියන්නේ උපසම්පදාව පිණිස හික්මෙන භික්ෂුණියක් විදිහට. ඇය සික්කමානාවක් විදිහට අවුරුදු 2ක කාලයක් ඉඳලා එතකොට මේ මෙහිණි ආරාමයේ හිටියේ. ඒ ආරාමේ හොඳ ආරක්ෂාවක් තිබුණා. ඒ කාලේ පින්වතුනි රාජ්‍ය අනුග්‍රහය සහිතවනේ මේ ආරාම ආදී තිබුණේ. එතකොට හොඳ රැකවරණයක් තිබුණා. ඒ රැකවරණය ඇතුව පාඩුවේ සිල් පුරාගෙන ගුණදහම් දියුණු කරගෙන මේ සික්කමානාව අඩ්ඩකාසී තෙරණිය වැඩ වාසය කළා. ඇයට උවමනා වුණා අවුරුදු 2 ඇවෑමෙන් උපසම්පදාව ලබා ගන්න. ඉතින් ඒ කාලේ වෙනකොට භාග්‍යතුන් වහන්සේගේ වචනයෙන් භාග්‍යතුන් වහන්සේගේ අවසරයෙන් තමයි උපසම්පදාව ලබාගත යුත්තේ. හැබැයි අඩ්ඩකාසීට පාරට බැහැලා ගමනක් යන්න විදිහක් නැහැ. දූර්තයෝ බලාගෙන ඉන්නවා ඇයව පැහැර ගන්න. බලන්න තිබුණු ජරමර. අඩ්ඩකාසී කියන මේ රූපවත් කාන්තාවට ඈ තෙරණියක් බවට පත් වෙලත් ඈ දිහා මේ භික්ෂුණියක් නේ කියලා බලන්න බැරි පිරිසක් හිටියා. ඇයව පැහැර ගන්න දූර්තයෝ බලාගෙන ඉන්නවා. ඇයව ඇසුරු කරපු සල්ලාල පුරුෂයෝ ඇයව පැහැර ගන්න බලාගෙන ඉන්නවා. ඇයට මේ මෙහෙණවරෙන් එළියට ඇවිල්ලා තනිපංගල මේ ගමනක් යන්න ඇයට ආරක්ෂාව මදි. ඇයට ආරංචි තිබුණා මේ තමන්ව පැහැර ගන්න දූර්තයෝ බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ඇය මේ දූත පුරුෂයෙක්ව ගෙන්නලා පණිවිඩකාරයෙක්ව ගෙන්නලා ඒ පණිවිඩකාරයා අතේ භාග්‍යතුන් වහන්සේට පණිවිඩයක් යවනවා. ස්වාමීනි මම පැවිදි වෙලා සික්කමානාවක් විදිහට සුදුසු කාලේ මං සිල් පුරමින් වාසය කළා. ස්වාමීනි මං උපසම්පදාවට කැමතියි. නමුත් තථාගතයන් වහන්සේව බැහැ දැකීම පිණිස මේ දිගු ගමන වඩින්න ස්වාමීනි මට පුළුවන්කමක් නැහැ. දූර්තයෝ මාව පැහැර ගන්නට රැකගෙන ඉන්නවා.
එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ දූතයාගේ පණිවිඩය ලැබුණට පස්සේ දූතයා අතේ පණිවිඩයක් එව්වා. අඩ්ඩකාසී නුඹ උපසම්පදා. ඒකට කියනවා පින්වතුනි දූත උපසම්පදා. මේ බුද්ධ ශාසනයේ දූත උපසම්පදාව ලැබුවේ අඩ්ඩකාසී කියන අරහත් තෙරණිය. අඩ්ඩකාසී තෙරණිය තමයි මේ බුද්ධ ශාසනයේ දූත උපසම්පදාව ලැබූ කෙනා. ඒ දූත උපසම්පදාව ලබන්න හේතුනේ ওই පසුබිම. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ වචනයෙන් ඇය දූත උපසම්පදාව ලැබුවා. ඉතින් නොබෝ කලකින්ම අරහත්වයට පත්වෙච්චි අඩ්ඩකාසී අරහත් උත්තමාවිය මෙන්න මේ විදිහට තමන්ගේ තේර ගාථාව වදාරන්නේ. කාසි ජනපදයට ලැබෙන බදු ආදායම් වගේම ආදායමක් ඉස්සර මට ලැබුණා. ඒ පුංචි නගරයේ හිටපු මිනිස්සු ඒ ආදායමේ අගේ මැනලා ඒකින් භාගයක වටිනාකම තක්සේරු කරලා මාව අභිචාරිකා තනතුරේ තිබ්බා. අභිචාරිකා කියලා කියන්නේ වෛශ්‍යා වෙසඟන නගර සෝභනී තනතුර. එහෙත් මං දැන් අවබෝධයෙන්මයි රූපය ගැන කලකිරිලා ඉන්නේ. අභිචාරිකා තනතුරේ ඉන්නකොට වෛශ්‍යා තනතුරේ ඉන්නකොට ඇය හැමතිස්සේම මේ රූපය සරසා හිටියා. ඒ රූපය තව කෙනෙක්ව ආකර්ෂණය කර ගැනීම පිණිස යොදවාගෙන හිටියා. ඇය කොණ්ඩා මෝස්තරයක් දාන්නෙත් පුරුෂයෙකුගේ හිත ඇද ගන්නවා කියන අදහසින්. ඇය නොයෙක් ආකාරයෙන් කය සරසා ගන්නෙත් පුරුෂයන්ගේ හිත ඇද ගන්න අදහසින් නිතර කණ්ණාඩි ගාවට ගිහිල්ලා මේ ශරීරයේ රූසිරි බල හිටපු තැනැත්තියක්. එහෙම හිටපු කෙනා දැන් අවබෝධයෙන්ම රූපය ගැන මම කලකිරිලා ඉන්නේ. අවබෝධයෙන්ම රූපය ගැන කලකිරුණා කියලා කියන්නේ මේ රූපේ යථාර්ථය අවබෝධ කළා. රූපේ යථාර්ථය නම් කොමක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපං. මහණෙනි මේ රූපය කියලා කියන්නේ සිදී විදී යන එකක්, වෙනසෙන එකක්. ඒ හින්දා තමයි මේකට රූප කියන්නේ. සීතේන පිරුප්පති. සීතලිනුත් මේ රූපය සිඳී බිඳී වෙනසී යනවා. මේක මේ විදිහට තිබුණාට සීත අධික වෙච්ච ගමන් රූපය වෙනසෙන්න පුළුවන්. රූපේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේකට කියනවා රූප. සිදී බිඳී යන නිසා. උන්හේන පිරුප්පති. උණුසුමෙනුත් වෙනස් වෙලා යනවා. උණුසුමෙනුත් සිදී බිඳී යනවා. ඩංස මකස වාතාතත්ප සිරින් සප සම්පස්සේන පිරුප්පති. මැසි මදුරු ආදී උවදුරු වලිනුත් මේක වෙනසෙනවා. දැන් මේ රූපේ ගත්තාම ඩෙන්ගු මදුරුවා වගේ ඒ විස සහිත මදුරුවෙක් දෂ්ට කළත් මේ රූපේ වෙනසලා යනවා. අපි මේ රූපේ පරිහරණය කරන මුලාවෙන් මේක ලස්සනයි, මේක හැඩයි, මගේ කොණ්ඩේ හැඩයි ආදී වශයෙන්. නමුත් වෙනසෙන රූපයක්. නැසී යන රූපයක්. කොච්චර සරසා හිටියත් වෙනසී යාම උරුම කරගත්ත රූපයක්. කොච්චර හැඩ කරන්න මහන්සි ගත්තත් ස්ථිරව හැඩට තියන්න බැරි රූපයක්. හැම නිමේෂයක් පාසාම වෙනස් වීම උරුම කරගෙන තියෙන රූපයක්. හැම මොහොතකම පින්වතුනි අපි සත්‍ය කරා ඇදෙනවනේ මේ ජීවිතේ ලෝකයේ තියෙන ධර්මතාවය කළා. ලෝක ධර්මතාවය තමයි මේ ශරීර කූඩුව උරුම කරගත්තට පස්සේ ශරීර කූඩුවේ හැටි භාග්‍යතුන් වහන්සේ වදාලා පරිජින්න මිදං රූපං. මේ ලැබුණු රූපේ වනාහි ජීර්ණය වී යන දිරා යන එකකි. රෝග නිඩ්ඩම් පබංගුරං. මේ රූපේ වනාහි ලෙඩ රෝග නැමැති බිජුවට දැමීමට සුදුසු කැදැල්ල බඳුය. බිජ්ජති පූති සංදේහෝ මරණං තංහි ජීවිතං. මේ රූපය යම් කලක මරණින් බිඳී යන්නේය. මරණේ තෙක් පමණි මේ ජීවිතේ. මේ ජීවිත යාත්‍රාවේ අපිට නොතේරීම අපි මරණය කරා ඇදී යනවා.
ඒ මරණය කරා ඇදෙන ජීවිතේ අපි රූපයක් උරුම කරගෙන ඒ උරුම කරගත්ත රූපයට යම් දුක් ගැහැටෙනවාද ඒවා නිසා අපි විඳවනවා. නාකි වෙද්දී අපි විඳවනවා. නාන ප්‍රකාර ලෙඩ. ලෙඩ කියන ඒවා ගත්තාම පින්වතුනි මේ ලෝකේ ලෙඩ රෝග මේ වෙනකොට ලෙඩ රෝග ಜಾති කොච්චර තියෙනවද? ඇතැන් ලෙඩ රෝග තියෙනවා ස්ථිරව බෙහෙත් අඳුනගන්නේ නැහැ. ඒ ලෙඩ සුව කරන්න විදිහක් නැහැ. වැළඳුනොත් ලෙඩේ උරුමයට අනුවම යන්න ඕන. එහෙම ලෙඩ. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි මේ රූපය ගැන හොඳ නුවණින් සලකලා බලනකොට ඒ නුවණින් සලකලා බලන කෙනාට ආදීනවම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එයාට හිත පිහිටනවා ආදීනව සංඥාවේ. ආදීනව සංඥා කියලා කියන්නේ ආදීනව හඳුනා ගැනීම. මිනිස්සු සාමාන්‍යයෙන් ආදීනව නෙවෙයි පින්වතුනි හඳුනගන්නේ ආස්වාදයේ. නුවණින් සලකනකොට ආදීනව හඳුනා ගන්න ලැබෙනවා. බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනවෝ. මේ කය කියලා කියන්නේ දුක් ගොඩක් තියෙන ආදීනව ගොඩක් තියෙන එකක් නොවේ. ඉති මස්මින් කායේ විවිධ ආබාධා උප්පජ්ජಂತಿ. මේ ශරීරයේ නොඑක ආකාරයේ ආබාධ උපදිනවා නොවේ. මොනෝද ආබාධ? චක්කු රෝගෝ, ඇස් රෝග, සෝත රෝගෝ, කනේ රෝග, ඊළඟට නාසී රෝග, ජීවහා රෝගෝ, දිවේ රෝග, කාය රෝගෝ, මේ ශරීරයේ රෝග, කාසෝ සාසෝ පිනාසෝ, පීනස හට ගන්නවා, කැස්ස හට ගන්නවා, සෙම හට ගන්නවා, ඩහෝ ජරෝ කුච්චි රෝගෝ, මේ උණ රෝග හට ගන්නවා, කුෂ්ඨ රෝග හට ගන්නවා, මුච්චා පක්ඛන්දිකා, සිහි මූර්ජා වෙනවා. ඊළඟට ලේ අතිසාර රෝග හට ගන්නවා, පිළිකා රෝග හට ගන්නවා, gadu හට ගන්නවා. මේ ඔක්කොම ටික කොහෙද? මේ ශරීර කූඩුවේ. අපි ලස්සනයි හැඩයි අරයාගේ ඇස් වලට වඩා මගේ ඇස් නම් හරි හැඩයි. මගේ ඇස් පිහිටලා තියෙන විදිහ ලස්සනයි කියලා අපි මෙහෙම රූපේ ගැන හිතනවා. හැබැයි මේ ඇස් කියලා කියන්නේ ලෙඩ රෝග උරුම කරගත් එකක්. ඒ ඇහැ ලෙඩ රෝග උරුම කර ගන්නකොට අපිට නවත්තන්න බෑ. මගේ ඇහැට එහෙම වෙන්න එපා කියලා. ඇහැ ලෙඩ වෙන්න පටන් ගන්නකොට ලෙඩ වෙනවා. මේ ශරීරේ ලෙඩ වෙන්න පටන් ගන්නකොට ලෙඩ වෙනවා. මේක රෝග කියන බිජුවටේ දාන්න තියෙන කැදැල්ල වගේ එකක්. මේ ඔක්කොම කියලා දෙන්නේ මේ සත්‍යය කියලා දෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුන. ඉතින් අඩකාසී තෙරණිය කියනවා මම දැන් අවබෝධයෙන්ම රූපය ගැන කලකිරලා ඉන්නවා. අවබෝධයෙන්ම රූපය ගැන කලකිරුණා කියන එකයි මම දැන් කලකිරිලා ඉන්නේ කියන්නේ ඒක වෙනම අර්ථ දෙකක්. අවබෝධයෙන්ම රූපය ගැන කලකිරෙනවා කියලා කියන්නේ සතුට උපදින සැප උපදින එකක්. සාමාන්‍ය කලකිරීම කියලා කියන්නේ එල්ලාගත්ත මුහුණින් මේ කොන් වෙලා පැත්තකට වෙලා ඉන්න එකනේ. අපි නිකන් අහනවනේ මොකෝ මේ කලකිරිලා කියලා. එහෙම එකක් නෙවෙයි මේ. දැන් මේ අරහත් උත්තමාවියෝ කියලා කියන්නේ මේ ජීවිතය අවබෝධ කරාට පස්සේ මේ මූණු එල්ලගෙන පැත්තකටලා හිටපු අය නෙවෙයි. ඇත්තටම සැපසේ හිටියේ මේ ධර්මය අවබෝධ කරපු අරහත් උත්තමාවියෝ. ස්ත්‍රීන් අතර සැපසේම හිටපු ස්ත්‍රීන්. සියලු කෙලෙස් නැසලා කෙලෙස් ගැට සංසිඳවාගෙන සැපයටපත් වුණා. ඇය කියනවා මම දැන් මේ ජරා ජීර්ණ වෙලා යන රූපය ගැන අවබෝධයෙන්ම කලකිරලා ඉන්නවා. ඒ අවබෝධය මොකද්ද? මේකට සිද්ධ වෙන ඇත්ත. මේක වයසට යන රූපයක්, වයසට යන එක නවත්තන්න බෑ කියලා අවබෝධයෙන්ම වැටහීමක් ධර්මයේ තුලින් ඇයට හටගත්තා. මේක ලෙඩ වෙලා යන එකක්, ලෙඩ වෙන එකකින් මට නවත්ත ගන්න බෑ. මාත් ඒ ලෙඩවීම උරුම කරගත්ත කෙනෙක් කියලා ඇයට අවබෝධයෙන්ම කලකිරීමක් හටගත්තා. මේ කුණුකය මරණයෙන් කොහොමත් අත්හරින්න වෙනවා කියලා ඇයට තමන් ගැනම වැටහීමක් ඇති වුණා. ඒකට කියනවා අවබෝධයෙන්ම කලකිරෙනවා. ඊට පස්සේ මේ ශරීරයේ ඊළඟ යථාර්ථය මේක කැඩී බිඳී යනවා. බලන්න පින්වතුනි හදිස්සි අනතුරු ආදී ඒ වගේ දේවල් සිද්ධ වුණාට පස්සේ කැඩිලා බිඳලා යනවනේ මේ ශරීර.
අපිට ඇතැම් අවස්ථාවල මුණ ගැහිලා තියෙනවා තරුණ දූලා. තරුණ වයසේ දූලා හදිසි අනතුරු වලට පත් වෙලා සමහරවිට කකුලක් අහිමි වෙලා. ඒ කකුල අහිමි වුණාට පස්සේ වෛද්‍යවරු මේ සුදුසු විදිහට ප්‍රතිකාර කරලා ඒ තුවාල හොඳ කරලා නමුත් දැන් කෘතිම කකුලක් දාන්න වෙලා. අර සාමාන්‍යයෙන් පිහිටි කකුල දැන් නැහැ. ඉතින් තරුණ වයසේ දූලා නිසා හරි දුකටපත් වෙනවා. අනේ තරුණ වයසේදීම මගේ කකුල නැතුව ගියා. ඒට ඒක විශාල ලැජ්ජාවක්. නමුත් මොනවා කරන්නද? මේ ශරීරයේ උරුම වෙලා තියෙන හැටි. කැඩී බිඳී යන ස්වභාවයෙන් යුක්ත මේක කැඩී බිඳී නොයාවා කියන කාරණේ කෙසේ ලබන්නටද? වෙනසෙන දේ වෙනසේ යනවා. මේක තමයි අවබෝධය. අවබෝධයෙන්ම කලකිරුණා මේක සැපෝපද්දන දෙයක්. ගෙවි යන දේවල් කොහොමත් ගෙවි යනවා. ගෙවි යන්නේ ආයුෂය. ආයුෂය ගෙවි යනකොට හොඳට පේන ඇස් නොපෙනී යනවා. ඇහෙන කන් නොඇසී යනවා. මේ ශරීරයේ තියෙන ප්‍රභාවල් නැති වී යනවා. ආයුෂ ගෙවීමත් එක්ක වෙන ඒවා. මේ ශරීරයේ තියෙන හැඩ නැතුව යනවා. ආයුෂ ගෙවී යාමත් එක්ක. ඉතින් මෙහෙම මනාව දැකලා මන් දැන් රූපය ගැන කලකිරිලයි ඉන්නේ. ඒ නිසාම විරාගයට පත් වෙලා ඉන්නේ. අවබෝධයෙන්ම කලකිරීම හේතු කරගෙන නිබ්බිදාව හේතු කරගෙන හටගන්නවා විරාගය. විරාගය කියලා කියන්නේ මොකද්ද? නොයල්ම. නොයැලෙන්නේ කොහෙටද? නොයැලෙන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේ සහිත දුකට. දුක් සහිත සසරට සංසාරයට මන් නොයැලී ඉන්නවා. නැවත නැවත සැරිසරන ඉපිද ඉපද යන සංසාරයට නම් මං ආයෙත් දුවන්නේ නෑ. ආයෙමත් ඉපදී විදවා යන්ට වෙන සංසාරයට මං ආයෙ දුවන්නේ කියනෝ. දැන් අඩ්ඩකාසී අරහත් උත්තමාවිය අරහත්වේ පසක් කරනකොට ඇය මේ තේරගාථාවේ කියනවා මං ත්‍රිවිද්‍යාව ලබා ගත්තා කියලා. ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ පුබ්බේ නිවාස ඥානය, පෙරවිසූ කඳ පිළිවෙල දකිනා නුවණ, චුතූපපාත ඥානය, සත්‍යෝ චුත වෙන උපදින විදිහ දකිනා නුවණ, ආසවක්කේ ඥානය, සියලු කෙලෙස් නැසුවා කියලා දකින නුවණනේ. එතකොට පෙරවිසූ කඳ පිළිවෙල ඇය බලනකොට ඇයට පේනවා මේ ජීවිතේ තමන්ටම කියලා ආදර ස්වාමි පුරුෂයෙක් එක්ක දරු පැටවු ටිකක් හදාගෙන එහෙම ජීවිතයක් ගත කරන ආසාවක් ස්ත්‍රීකට තියෙනවනේ. ඇය ඒ ආසාවෙන් යුක්තව කොච්චර වේදනාවක් බරක් උහුලගෙන ඉන්න ඇද්ද වෙසඟනක් විදියට. හැමෝම අඩ්ඩකාසී ගැන කියද්දී අඩ්ඩකාසී වෙසඟන, අඩ්ඩකාසී අභිචාරිකාව එහෙම කියනකොට ඇයට කොච්චර දුකක් තියෙන්න ඇද්ද? සාමාන්‍යයෙන් කුලවත් ස්ත්‍රීන් මැද ඇය වෙසඟනක්. වංශවත් ස්ත්‍රීන් මැද ඇය වෙසඟනක්. ඇය මේ විදිහට ගොඩාක් දුකට පත් වුණා. එසේ දුකසේ ඇය වාසය කළේ මොකක් නිසාද කියලා ඇය දකින්න ඇති පුබ්බේ නිවාස ඥාණයෙන් බලනකොට. ඇය පෙරවිසූ කඳ පිළිවෙල දැක්කා. ඒ නිසා ඇය කියනවා මම දැන් ත්‍රිවිද්‍යාවම ලබා ගත්තා. ආයෙමත් මේ දුක් සහිත සංසාරයට ඉපිද යන සංසාරයට මම ඉන්නේ නෑ. මම බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා කියලා කියන්නේ අමා නිවනේ සැනසුණා අඩ්ඩකාසී අරහත් උත්තමාවිය. බලන්න පින්වතුනි මේ අද තේරී ගාථා දෙකක් තෙරණිවරුන්ගේ චරිතාපදාන දෙකක් අපි ඉගෙන ගත්තා. මේ චරිතාපදාන දෙකේ තිබුණේ ස්ත්‍රී ජීවිතයක ශෝකාන්ති දෙකක් ගැන. විවාහ ජීවිතයට පත් වුණාට පස්සේ ගොඩාක් සිහින මැද විවාහ වෙලා ඒ විවාහ වෙච්චි පුරුෂයා නොසන්ඩාලයෙක් වීම නිසා ඇතැන් ස්ත්‍රීන් විඳවනවා. තවත් ස්ත්‍රී ජීවිතයක විඳවිල්ලක් තියෙනවා. තමන් ආදරයක් සෙනෙහසක් පතනවා. පතන එක ලැබෙන්නේ.
ඉතින් මේවා තමයි සංසාර ගමනක යනකොට ස්ත්‍රී ජීවිත ලැබුවාම තියෙන ඒ ස්ත්‍රියටම උරුම වෙච්ච දුක්වල කොටසක්. සංසාර ගමනේ අපිත් කොච්චර ස්ත්‍රී වෙලා ඇද්ද? කොච්චර පුරුෂ වෙලා විඳවලා ඇද්ද? කොච්චර සත්තු වෙලා විඳවලා ඇද්ද? කොච්චර නිරිසත්තු වෙලා ඉඳවලා ඇද්ද? කොච්චර පෙරේතයෝ වෙලා විඳවලා ඇද්ද? ඒ විඳව පාපු ගමනේ බුද්ධ ශාසනයේ මුණ ගැහිමින් ඔක්කොම විඳවලි, ඔක්කොම ਸੰతాප, ඔක්කොම ගිනි නිවා ගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි, ලැබුණු බුද්ධ ශාසනයේ වටිනාකම ගැන අපි හොඳින් තේරුම් ගන්න ඕන. ඒ හොඳින් තේරුම් අරගෙන ඒ සුමංගල මාතා කියන අරහත් උත්තමාවියත්, අඩ්ඩකාසී නම් වූ අරහත් උත්තමාවියත්, අනිකුත් රහත් තෙරණින් වහන්සේලාත්, සියලු රහතන් වහන්සේලාත් නිවී සැනසුන අමා නිවනේ සැනසෙන්ට අප හැම දෙනාටත් වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලු පින් සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ, 38ක් වූ සෙම්පති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රීමත් සුමන සමන් දෙව්රජු ප්‍රධාන පොළොවාසී සියලු දෙවියෝද පින් අනුමෝදන්ව. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය අප හැම දිනාටම දෙවියෝ නොඅඩුවම සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානය සිද්ධ කරන මේ පින්වතුන්ලාගේ නමින් මීට වසර කිහිපයකට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් පී.ජී. පුංචි අප්පුහාමි පියාණන්ට, එම්. පුංචිරාල පියාණන්ට, කේ.ආර්. ඩිංගිරි මැණිකේ මෑණියන්ට, ඩී.එම්. බිසෝ මැණිකේ මෑණියන්ට, එම්.එල්. ගුණපාල ලියනගේ මහතාට සහ පී.ජී. ප්‍රේමදාස මහතාට මේ සියලු පින්පෙත් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. මීට වර්ෂ කිහිපයකට පෙර මිය පරලොව ගිය පින්වත් එන්.කේ. සුගතසෝම මහතාට, ඒ පවුලේ දෙමාපියන්ට, W.B. ලියනරත්න මහතාට, W.B. බන්දුල විජේසේකර පුතණුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ පින්වත් S.G. මුදියන්සී මහතාට සහ W.M. උක්කුමැණිකේ මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව අනන්ත සසර පුරාවට මිය ගිය ඒ සියලු ඥාතීන් මේ පුණ්‍යානුමෝදනාවෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් දුක් සහිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ 2021 ජූනි මාසේ 4 වෙනි දින උපන් දිනේ සැමරූ පින්වත් එම්. අනුලාවතී මැණිකේ මෑණියන්ට අනුමෝදන් වෙලා මෑණියන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වතුන්ලා බලාපොරොත්තු වෙන අයුරින් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින සෑම සියලු දෙනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දානය සිද්ධ කරන්නේ කුමාරීගම උහන අම්පාර යන ලිපිනේ පදිංචි අංක 20/69 එක නිවසේ පදිංචි පින්වත් පී.ජී. පොඩිමැණිකේ මහත්මිය, අංක 20/69 නිවසේ පදිංචි පින්වත් අනුලාවතී මැණිකේ මහත්මිය, අංක 20/75 නිවසේ පදිංචි පින්වත් විමලා හතුරුසිංහ මහත්මිය, අංක 20/47 එක නිවසේ පදිංචි පින්වත් ජේ.එම්. පොඩිමැණිකේ මහත්මිය සහ අංක 20/49 3 නිවසේ පදිංචි පින්වත් එස්.ජී. චන්ද්‍රාවතී මහත්මිය යන මේ පින්වතුන්ලා. ඉතින් මේ පින්වතුන්ලා හැම දිනාට පවුල්වල සෑම සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. පින්වතුන්ලා කරන කියන රැකී ආරක්ෂා ආදිය
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. සුවසේ පින්පුරගෙන සුවසේ ධර්මයේ හැසිරෙන්න ලැබෙත්වා. නිරතුරුව ජීවිතේට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙත්වා. ධර්ම දානය සිදු කරපු පින්වතුන් හැමදිනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, සුපින්වත් ඔබට ගෞතම සාසනයේම ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.